ආයිබෝවන් අපේ ආදරණීය පහේ පන්තියේ දරුදරියන්ට පුතේ මේ පාඩම් මාලාව පටන් ගන්න කලින් අපි පොඩි දෙමව්පියන්ට පොඩි වචනයක් කියන්න ඕනේ. දයාබර දෙමව්පියනේ අපි මේ පාඩම් මාලාව නැත්නම් මේ පාඩමක් කරන්නේ ඔයාලගේ දරුවෝ පාසල් ගියාට පස්සේ තමන්ගේ පන්ති වාර ගුරුතුමා හෝ ගුරුතුමිය පන්තියේ උගන්වන පාඩමක් කරන ආකාරයටමයි අපි මේ පාඩම කරන්නේ. එතකොට මේ පාඩමේ තියෙන විශේෂත්වය තමයි ඔයාලගේ දරුවෝ පාසලේදී තමන්ගේ ගුරුතුමා ගුරුතුමිය ඉස්සරහා ලබන අත්දැකීම ඊට ගොඩාක් සමාන ආකාරයට තමන්ගේ නිවසේදී ලැබීම. ඒක ලබන්න පුළුවන් තමන්ගේ ඔයාලගේ දෙමව්පියන්ට දරුවන්ට කැමති පහසු ඕනෑම අවස්ථාවක. මොකද මේක වීඩියෝ පටයක් නිසා තමන්ට නිදහස තියෙන ඕනෑම අවස්ථාවක නැවත නැවත නැරඹීමෙන් තමන්ට නොතේරිච්ච දෙයක් තේරුම් ගැනීමේ හැකියාවකුත් මේකේ තියෙනවා. ඒ වගේම පුතේ දෙමව්පියනි අපි මේ පාඩම් මාලාව කරද්දී දරුවන්ට ලබා දෙනවා නිබන්ධනයක්. මෙන්න මේ ආකාරයේ නිබන්ධනයක් අපි ලබා දෙනවා. මේ නිබන්ධනය අපි සතියකට එක ගානේ තමයි නිකුත් කරන්නේ. එතකොට මේ සතියකට එකකට නිකුත් කරමේ නිබන්ධනේ සතියකට ගැලපෙන ආකාරයට ඒ විෂය නිර්දේශයේ ප්‍රාථමික පහේ පන්තියේ විෂය නිර්දේශයේ ඒ පාඩම් වලින් හදපු පාඩම්ම තමයි මේකේ තියෙන්නේ. සතියකට ගැලපෙන ආකාරයට සකස් කරලා ඔයාලගේ දරුවෝ අතරපත් කරනවා. ඒ පාඩම් ටික තමයි අපි දැන් මේ එකින් එක මේ බෝඩ් එකේ මේ වීඩියෝ පටයක් මාර්ගයෙන් කරන්නේ. එතකොට දැන් මේකට අපිත් එක්ක දරුවෝ ගොඩාක් සම්බන්ධ වෙලා ඉන්නවා. මොකද මේකේ අර තියෙන විශේෂත්වය තමයි Tamanට කැමති පහසු වෙලාවක මේ පාඩම හදාරන්න පුළුවන් වීම. හැබැයි මේ දරුවාතේ මේ පාඩම හදාරද්දී මේ ටියුට් එක නැත්නම් මේ නිබන්ධනේ අනිවාර්යයෙන්ම තියෙන්න ඕනේ. අපිත් එක්ක දැන් දරුවෝ ගොඩාක් සම්බන්ධ වෙලා ඉන්නවා. ඉතින් ඔයාලත් මේකට සම්බන්ධ වෙන්න කැමති නම් මෙතන මේ දුරකථන අංක දෙකක් තියෙනවා. මේ දෙකට කතා කරලා ඕනෑම අවස්ථාවක මේ අවශ්‍ය විස්තර සම්බන්ධ වෙන ආකාර දැනගන්න පුළුවන්. හරි. එහෙනම් අපේ පණිවිඩය එච්චරයි. අපි දැන් පාඩමට යමු වෙමු. හරි. එතන පුතේ අද අපි පහේ පන්තියේ දුවලා පුතාලා අහගන්න මේක. ඔයාලගේ 4 වෙනි සතියේ නිබන්ධනයේ ටියුට් එකේ අද තියෙන්නේ අඩු කිරීමේ ගණන්. වගන්ති ගණන් වගේක් තියෙන්නේ. මේකේ තියෙනවා පළවෙනි කොටසේ තියෙනවා ගැටලු 5ක්. අපි මේ පහෙන් ගැටලු 2ක් කරනවා. ඉතුරු ටික ඔයාලා තනියම කරන්න ඕනේ. ඊළඟ පැත්තේ තියෙනවා ගැටලු 4ක්. ඒකෙන් අපි එක ගැටලුවක් කරනවා. හරි. අපි දැන් මේකේ මුල්ම ගැටලුව බලමු. මේක පුතේ මේ ඔයාලගේ පෙළ පොතේ ආපු ගැටලු වගේක්. වගන්ති ලියලා මේක හැබැයි විසඳන්න තියෙන්නේ. පළවෙනි ගාන අපි කියවමු. කම්හලක් දිනක් තුල නිපදවන ලද විදුලි බුබුලු ගණන 758කි. එයින් විදුලි බුබුලු 375ක් විකුණන ලදී. ඉතුරු විදුලි බුබුලු සංඛ්‍යාව සොයන්න. දැන් පුතේ මේකේ වගන්ති 3ක් ලියන්න තියෙනවා. අඩු කිරීමේ ගානක තියෙනවා වගන්ති 3ක්. අර අඩු කිරීමේ කොටස් දෙකයි. සහ අවසානයේට අහන දෙයට වගන්තියක් ලියන්න වෙනවා. දැන් මේකේ අපිට විදුලි බුබුලු ගානක් තියෙන්නේ. මේකේ වැඩි ප්‍රමාණයක් තියෙන්නේ නිපද වූ විදුලි බුබුලු ගණන. බලන්න පළවෙනි වාක්‍යය කියවන්න. කම්හලක් තුල දිනක් තුල නිපදවන ලද විදුලි බුබුලු ගණන. එහෙනම් පළවෙනි වගන්තියෙන් අන්න එකෙන් පළවෙනි වාක්‍යය හදාගන්න. මොකද්ද පළවෙනි වාක්‍යය? දිනක් තුල නිපද වූ විදුලි බුබුලු ගණන. දිනක් තුල නිපද වූ විදුලි බුබුලු ගණන. ඒක අපි වගන්තියක් විදිහට ලියන්න දැන්. ලියමු දැන්. දිනක් තුල නිපද වූ විදුලි බුබුලු ගණන.
සමානයි 758යි. 758යි. එතකොට පුතේ ඊළඟට දෙවෙනි එකෙන් කියනවා මේ 758න් 375ක් වික්කා කියලා. එහෙනම් මොකද්ද ලියන්නේ? විකිණු විදුලි බුබුලු ගණන. නැත්නම් විකුණන ලද විදුලි බුබුලු ගණන. බුබුලු ගණන. සමාන ලකුණු එක කෙලින් දාන්න ඕනේ. කීයද? 375යි. එතකොට පුතේ අපි දැන් මේක අපෙන් අහන්නේ මොකද්ද? අහනවා ඉතුරු විදුලි බුබුලු ගණන කීයද කියලා. එනගේ හදන වගන්තිය ඉතුරු විදුලි බුබුලු ගණන. කීයද කියන වචනේ දාන්නේ නැහැ. ඉතුරු විදුලි බුබුලු ගණන. ඉතුරු විදුලි බුබුලු ගණන. මොකද කරන්න තියෙන්නේ? අපි ඉරි දෙක ගහන්න ඕනේ. අහන්නේ ඉතුරු ගාණක්. ඉතුරු ගාණක් හදන්නේ පුතේ සාමාන්‍යයෙන් අඩු කිරීමෙන්. එන අඩු කරමු දැන්. 8න් 5ක් 3යි 5න් 7ක් අඩු කරන්න බෑ. මෙතන එකක් ගත්තා. මෙතන 15යි 15න් 7ක් කීයද? 8යි. ඉතුරු මෙතන 6න් 3ක් 3යි 385යි. එතකොට පුතේ මේ ගණන් හදද්දී සලකන්න ඕන දේවල් කරුණු කීපයක් තියෙනවා. පළවෙනි එක තමයි මේ වගත් තුනම එක කෙලින් පටන් ගන්න ඕනේ. ඊළඟ කාර්යය තමයි සමාන ලකුණු තුන එක කෙලින් යෙදෙන්න ඕනේ. ඊළඟ මේ සංඛ්‍යා ලියද්දී සිය ස්ථානයේ 10 ස්ථාන 1 ස්ථාන ඒවා ඒ නිසි පිළිවෙලට යොදන්න ඕනේ. ඉරි ගහන ඒවා පිළිතුරට ඉරි දෙකක් ගහන්න ඕනේ. මෙන්න මේ නීති රීති ටික තියෙනවා නම් මේ ගණන නිවැරදි. අනික මේක අකුරු ලියන්න තියෙන නිසා අකුරු වල නිවැරදිතාවය අපි මේකෙදි සලකලා බලනවා. එතකොට පුතේ මේකේ අන්නේ නීති රීති ටික හරියට තිබ්බනම් ඒ වගේම ගාන පැහැදිලි වුණා නම් මේ ගාන නිවැරදි ගානක් විදිහට අපි සලකනවා. අපි දැන් බලමු එහෙනම් මේකේ ඊළඟ ගණන මොකක්ද කියලා. මේක පුතේ දෙවෙනි ගාන තියෙන්නේ පෙට්ටියක අඹ ගෙඩි 765ක් දැමිය හැකිය. පෙට්ටියේ අඹ ගෙඩි 380ක් ඇත. තව කොපමණ අඹ ගෙඩි ප්‍රමාණයක් එයට දැමිය හැකිද? මේකේ ගානේ කොටස් තුනක් තියෙනවා. පෙට්ටියකට දාන්න පුළුවන් අඹ ගෙඩි දාන දීලා තියෙනවා. පෙට්ටියට දාලා තියෙන ගාන දාලා තියෙනවා. තව කොච්චර දාන්න පුළුවන්ද කියලා අපෙන් අහනවා. ඔන්න ඔය කොටස් තුන තමයි අපි වාක්‍ය විදිහට ලියන්න ඕනේ. පළවෙනි වාක්‍යය බලමු. පෙට්ටියකට අඹ ගෙඩි 765ක් දැමිය හැකිය. පෙට්ටියට දාන්න පුළුවන් 765ක්. එහෙනම් අපි ඒකේ වාක්‍ය හදමු. පෙට්ටියට දැමිය හැකි අඹ ගෙඩි ගණන. පෙට්ටියට දැමිය හැකි අඹ ගෙඩි ගණන. ඒක අපි වාක්‍යයකින් ලියමු. පෙට්ටියට දැමිය හැකි අඹ ගණන සමානයි 765යි.
ඔන්න පෙට්ටියට දාන්න පුළුවන් අඹ ගෙඩි කීයක් තියෙනවද? දාන්න පුළුවන් 765යි. හැබැයි පෙට්ටියේ අඹ ගෙඩි 380ක් ඇත. පෙට්ටියේ තියෙන අඹ ගෙඩි 380යි. එහෙනම් මොකද ලියන්නේ? පෙට්ටියේ තිබෙන අඹ ගෙඩි ගණන. පෙට්ටියේ තිබෙන අඹ ගෙඩි ගණන. අඹ ගෙඩි ගණන සමානයි 380යි. දැන් මොකක්ද අපි අහන්නේ? අහනවා තව කොච්චර ප්‍රමාණයක් පෙට්ටියට දාන්න පුළුවන්ද කියලා. කොහොමද අපි ඒක ලියන්නේ? තව පෙට්ටියට දැමිය හැකි අඹ ගෙඩි ගණන. නැත්නම් තවත් පෙට්ටියට දැමිය හැකි අඹ ගෙඩි ගණන. තවත් පෙට්ටියට දැමිය හැකි අඹ ගෙඩි ඊට පස්සේ මොකද කරන්නේ? ගණන. ගණන සමානයි මොකද කරන්න තියෙන්නේ? අඩු කරන්න තියෙන්නේ. 5න් බිංදුවක් 5යි 6න් 8ක් අඩු කරන්න බෑ. මෙතනින් ගත්ත 16න් 8ක් 8යි ඉතුරු 6න් 3ක් 3යි 385යි. හරි. එතකොට පුතේ මෙන්න මේ විදිහට අපිට හදන්න පුළුවන් මේ වගන්ති ගණන්. මේකෙත් අර සලකන්න ඕන කාරණා ටික මේ පැත්තෙන් එක කෙලින් පටන් ගන්න ඕනේ. සමාන ලකුණු එක කෙලින් තියෙන්න ඕනේ. ඊට පස්සේ මේ සංඛ්‍යා ලියනකොට අඩු කිරීමේ පහසුවට ඒ නිසි පිළිවෙලට ස්ථාන අණුව ලියන්න ඕනේ. හරි. එතකොට පුතේ මේකේ තව තියෙනවා ගණන් 3ක් තියෙනවා. ඒ පැත්තේ අපි මේකේ 3 වෙනි ගාන කතා කරමු. වාක්‍ය කොහොමද ලියන්නේ කියලා. දැන් බලන්න 3 වෙනි ගාන. 3 වෙනි ගාන තියෙනවා පොතක පිටු 850ක් ඇත. සුරාජ් දැනට පොතේ පිටු 315ක් කියවා ඇත. පොත සම්පූර්ණයෙන් කියවා අවසන් කිරීමට තව පිටු කීයක් කියවිය යුතුද? වගන්තුන අපි දැන් කතා කරමු. පොතක පිටු 850ක් ඇත. පළවෙනි වාක්‍යය මොකද්ද? පොතේ ඇති පිටු ගණන. පොතේ ඇති පිටු ගණන. දෙවෙනි වාක්‍යය කොහොමද ලියන්නේ? සුරාජ් දැනට පොතේ පිටු 315ක් කියවා ඇත. එහෙනම් මොකක්ද දෙවෙනි වාක්‍යය? කියවා ඇති පිටු ගණන. කියවා ඇති පිටු ගණන. අහන්නේ මොකක්ද? පොත සම්පූර්ණයෙන් කියවා අවසන් කිරීමට තව පිටු කීයක් කියවිය යුතුද? මොකක්ද තුන්වෙනි වාක්‍යය ලියන්නේ? කියවිය යුතු පිටු ගණන. ඔන්න වාක්‍ය තුනයි මුලදීලා කියනවා. පොතේ ඇති පිටු ගණන, කියවා ඇති පිටු ගණන, කියවිය යුතු පිටු ගණන. ඔන්න ඔය විදිහට ලියවනම සංඛ්‍යා ටික ඔයාලා ලියන්න තේරෙනවනේ. හතරවෙනි ගාන බලමු දැන්. රැස්වීම් ශාලාවක 958 දෙනෙකුට අසුන්ගත හැකිය. රැස්වීම ආරම්භ වන විට ආසන 273ක් හිස්ව තිබුණි. රැස්වීමේ අසුන්ගෙන සිටි සංඛ්‍යාව කොපමණද? පළවෙනි වාක්‍ය අපි හදමු. රැස්වීම් ශාලාවක 958 දෙනෙකුට අසුන්ගත හැකිය. අන්න පළවෙනි වාක්‍යය. අසුන්ගත හැකි ගණන. අසුන්ගත හැකි ගණන 900 සමානයි 958. දෙවෙනි වාක්‍යය. රැස්වීම ආරම්භ වන විට ආසන 273ක් හිස්ව තිබුණි. අන්න දෙවෙනි වාක්‍යය ලියනවා හිස්ව තිබූ ආසන ගණන.
හිස්ව තිබූ ආසන ගණන. අහන්නේ මොකද්ද? අසුන්ගෙන සිටි සංඛ්‍යාව කොපමණද? ඊට පස්සේ අපි ලියන තුන්වෙනි වාක්‍යෙට අසුන්ගෙන සිටි සංඛ්‍යාව. අසුන්ගෙන සිටි සංඛ්‍යාව. වාක්‍ය තුන නැවත මුල ඉඳලා කියමු. අසුන්ගත හැකි සංඛ්‍යාව නැත්නම් ගණන. ඊළඟට හිස්ව තිබූ අසුන් ගණන. ඊළඟට අසුන්ගෙන සිටි ගණන එහෙම නැත්නම් සංඛ්‍යාව. පස්වෙනි ගණන අපි කතා කරන්නේ ඒක තනියම ඔයාලා කොහොම හරි කරන්න පුතේ නිවැරදිතාවය. අපි එහා පැත්තේ එක ගානක් කරමු. ඒ පැත්තේ පුතේ ගානක බලන්න. එක්තරා සතියකදී මෙරටට පැමිණි විදේශ සංචාරකයින් සංඛ්‍යාව 5762ක් වූ අතර එම සතිය තුල මෙරටින් පිට වූ විදේශ සංචාරකයින් සංඛ්‍යාව 3030කි. රටින් පිට වූ විදේශ සංචාරකයින් සංඛ්‍යාව මෙරටට පැමිණි විදේශ සංචාරකයින් සංඛ්‍යාවට වඩා කොපමණ අඩුද? හරි. අපි එන එක හදමු දැන්. පළවෙනි එක. කියනවා සතියකදී මෙරටට පැමිණි විදේශ සංචාරකයින් සංඛ්‍යාව. එහෙනම් පළවෙනි වාක්‍යය ලියනවා පැමිණි විදේශ සංචාරකයින් සංඛ්‍යාව. පැමිණි විදේශ සංචාරකයන් සංඛ්‍යාව. සමානයි 5762යි. 5762යි. දෙවෙනිට මොකද්ද කියන්නේ? එම සතිය තුල මෙරටින් පිට වූ විදේශ සංචාරකයන් සංඛ්‍යාව 3830යි. එහෙනම් අපි ලියනවා පිට වූ විදේශ සංචාරකයන් සංඛ්‍යාව. පිට වූ විදේශ සංචාරකයන් සංඛ්‍යාව. සංඛ්‍යාව 3830යි. 3830යි. ඊට පස්සේ මොකද්ද අපි අහන්නේ? රටින් පිට වූ විදේශ සංචාරකයන් සංඛ්‍යාව මෙරටට පැමිණි සංචාරකයන් සංඛ්‍යාව වල කොපමණ අඩුද? කොහොමද වාක්‍ය හදන්නේ? පිට වූ සංචාරකයන්ට වඩා පැමිණි විදේශ සංචාරකයන් ගණන. අපි ඒක ලියමු. පිට වූ විදේශ සංචාරකයන්ට වඩා පැමිණි පැමිණි විදේශ සංචාරකයන් සංඛ්‍යාව. දැන් පුතේ වාක්‍ය දෙකකට අපි ලියවෙ නිසා එක වාක්‍ය පේලි දෙකකට ලියපු නිසා සංකල්ප වරහණක් දාන්න මෙතෙන්නේ. දාලා සමාන ලකුණු දැම්මා. දැන් මොකද කරන්න තියෙන්නේ? අඩු කරන්න තියෙන්නේ. 2න් බිංදුවක් 2යි 6න් 3ක් 3යි 7න් 8ක් බෑ 17න් 8ක් කීයද? 17න් 8ක් අඩු ගන්න කීයද? 17න් 8ක්
9යි. මෙතන ඉතුරු 4න් 3ක් 1යි. හරි. මෙන්න මේ පුතේ මේ ගාණදී සැලකිය යුතු කරුණු සමාන ලකුණු තුන එක කෙලින් තියෙන්න ඕනේ. පේරි ඉඩ මදි වුණොත් පේරි දෙකකට ලියලා මෙතනින් දාන්න මොකද්ද? සංගල වරහණක් දාන්න ඕනේ. මේ පැත්ත අර සුපුරුදු විදියට එක කෙලින් තියෙන්න ඕනේ. මෙන්න මේ විදිහට අපිට මේ ගණන් විසඳන්න පුළුවන්. හරි. මේකේ තව ගණන් තුනක් තියෙනවා. ඒ ගණන් තුන ඔයාලා තනියම කරන්න ඕනේ. මේ කලින් ගණන් වල ඒ උගන්වපු ආකාර හොඳට දැනගෙන කරන්න ඕනේ. හරි. එහෙනම් අපි දැන් අදට අපේ පාඩම නවත්තමු. අඩු කිරීම ගණන් ටික. ඔයාලා සියලු දෙනාට තෙරුවන් සරණයි.